තෙරුවන් සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාට සුවාසූ දහසක් වූ ශ්‍රී සද්ධර්මයේ පින්වත් ඔබට නිරතුරුවම ඒකාත්මික කරන බෞද්ධ රූපවාහිනියේ කුරුණෑගල ශාඛා මධ්‍යස්ථානයේ බාහිර පටිගත කිරීමක් ලෙසින් සිදු කළ මෙම උතුම් සද්ධර්ම දේශනාව මේ මොහොතේදී මෙලෙසින් ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. සුපින්වත් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මෙම උතුම් සදහම් මණ්ඩපය වෙත ගෞරවයෙන් වැඩම කොට වදාළ කුරුණෑගල බෝගමුව පරමාර්ථ ධර්මායතනයේ අනුශාසක ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රවේදී පූජනීය වාරියපොළ විසුද්ධි පින්වත් ස්වාමින් වහන්සේව අපි සැම පළමු කොට සාදු නාදනම්වා වන්දනා කරමු. සාදු සාදු සාදු. පින්වත්නි, මෙම උතුම් වූ සද්ධර්ම දේශනාව වෙනුවෙන් තම පින්බර සදැහැති දායකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ ඉහළ කෝන්වැව කුඹුල්ලේගම මහවැලිපිනෙහි පදිංචි හේරත් බණ්ඩා පියාණන්, කුසුමාවතී මෑණියන්, බන්දුල කපිල බණ්ඩාර පුතණුවන්, ජයතිලක හේරත් පුතණුවන්, නිශාන්ති ධම්මිකා දියණිය ඇතුළු පින්වත් පිරිස විසිනි. එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මෙම උතුම් සද්ධර්ම දේශනාව ආරම්භ කිරීමට ගෞරවනීය ස්වාමින් වහන්සේට සාදු නදනම්වා ආරාධනා කරමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඕදාත වත්තා සුචි අල්ලකේසා කච්චානි කිං කුම්බි මදිත්සයිත්වා පිට්ඨාතිලා දෝවසි තණ්ඩුලානි තිලෝදනෝ හෝහිති කිස්ස හේතු. වැඩමවා වැඩ සිටින කුඩා ගල්ගමුව පුරාණ රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති අති ගෞරවනීය නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන වැඩමවා වැඩ සිටින පූජනීය මහා සංඝරත්නයෙන් මට අවසර ලැබේවා. සදහවත් ගුණ සම්පන්න කාරුණික වාසනාවන්ත පින්වතුනි, මහා කාරුණික තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ ලෝකවාසී සත්වග වෙනුවෙන් ඊ타ම අනුකම්පාවෙන් දේශනා කොට වදාළ ලෞතුරා ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නයි සූදානම් වෙන්නේ. බුදු බණ අහන්නේ අපි හැම දෙනාගේම සිත් සතන් නිවීමට සැනසීමට පත් කර ගන්නවා කියන උදාරතර චේතනාවෙන් යුතුව හිත නිවෙනවා සැනසෙනවා කියලා කියන්නේ අපේ හිත හොඳට පිරිසිදු භාවයට
පත් වෙනවා කියන එක. තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මය තුලින් ඒ නිවෙන බව, සැනසෙන බව අපේ ජීවිතවලට ලැබෙනවා. දීර්ඝ කාලයක් මේ සංසාරේ පාරමිතා ධර්ම මුදුන්පත් කරගෙන ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන් මේ ලෞතුරා ශ්‍රී සද්ධර්මය දේශනා කළා. එදා ඉඳලා අපි හැමදෙනාම ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල පිහිටලා අපේ ජීවිත ඊටාම හොඳට සකස් කරගන්නවා. පින්වතුනි, ධර්මය ඇසුරු කරගෙන යම් කෙනෙක් තමන්ගේ ජීවිතය සකස් කරගන්නවද? ධර්මය තුල යම් කෙනෙක් හැසිරෙනවද? ඒ ධර්මය විසින්ම ඒ අයගේ ජීවිත ආරක්ෂා කරනවා. ධර්මය තුලින් සැනසීම ලබන්න අනුගමනය කළ යුතු පිළිවෙලක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ දහමේ සැනසීම ලබන්න නම් ගුණ දැනගෙන අපි හැමදෙනාම තෙරුවන් සරණ යන්න ඕනේ. තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතුවේ පහළ වෙලා කාගේවත් මඟ පෙන්වීමක් නැතිව මේ ලෝකේ සැබෑ තතු අතට ගත්ත නෙල්ලි ගෙඩියක් හා සමානව සියල්ලම දැනවදාලා. ලෝකයේ සියලුම තතු ගුරු උපදේශ රහිතව උන්වහන්සේ දැන අවබෝධ කරගත්ත නිසා සම්මා සම්බුද්ධෝ කියලා හඳුන්වනවා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය අපවැනි මේ සංසාරයට අවතීර්ණ වුණු අයගේ දුක්ගිනි නිවලා ධර්මාවබෝධය පිණිස උන්වහන්සේ දේශනා කොට වදාලා. අවබෝධ කරගෙන ලෝක සත්වයින්ට දුකින් එතෙර වෙන්න ඒ ධර්මය අවබෝධ කර වූ නිසා බුද්ධෝ කියලා හඳුන්වනවා. අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඒ උත්තරීතර ගුණස්කන්ධය දැන යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ යනවාද? ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මහනෙල් මල් සුවඳ විහිදෙන ශ්‍රී මුඛ පද්මයෙන් සම 40 දන්ත ස්පර්ශයෙන් මුල මැද අග යහපත්ව දේශනා කොට වදාළ අසන දරන හැම දෙනාටම මෙලොව පරලොව යහපත උදා කරලා දෙන උත්තරීතර ශ්‍රී සද්ධර්මේ ස්වාක්ඛාතාදී උතුම් ගුණ දැන යම් කෙනෙක් ධර්මය සරණ යනවාද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙසුව ධර්මානුධර්ම පිළිවෙත් තුල යෙදিলা මේ සංසාරෙන් එතෙර වෙන්න වෙරදරන පින්වන්ත ඔබට ඒ ධර්මය තුල හැසිරෙන ආකාරය කියලා දෙන සුපටිපන්නාදී උත්තුංග ගුණ දරන මහා සංඝ රත්නය යම් කෙනෙක් ගුණ දැන සරණ යනවාද?
බුදුන් දහම් සඟුන් කියන මෙන්න මේ තෙරුවන් සරණ ගිහිල්ලා වටිනා සීලමය ප්‍රතිපදාවක් තුල යෙදිලා ඒ සීලය තුලින් කයත් වචනයත් හොඳට සංවර කරගෙන එතෙකින් නොනැවති අකුසලයෙන් බැහැර වෙලා කුසලය තුල පිහිටලා දුක් නිමා කරන මගයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අද මේ නිවසේ මේ පින්වන්ත හැමදෙනාම එකතු වෙලා අන්න ඒ දුක් නැති කරගන්න වටිනා වැඩපිළිවෙලයි මේ අනුගමනය කරන්නේ. සෙනෙහවන්ත දරුවෝ 3 දෙනෙක් ආදරණීය අම්මා තාත්තා පෙරටු කොටගෙන ඒ අම්මා තාත්තා වෙනුවෙන් කෘතගුණ සලකන්නයි මේ වටිනා ධර්ම දානමය පින්කම අද දවසේ මේ පින්වතුන්ගේ නිවසේ පවත්වන්නේ. හේරත් බණ්ඩා පියාණන්ටත් කුසුමාවතී මෑණියන්ටත් ආශිර්වාද කරන්න මේ සෙනෙහවන්ත දරුවෝ එකතු වෙලා අද දවසේ මේ වටිනා පින්කම සිද්ධ කරනවා. තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ මාපිය උපස්ථාන පින්කම කෘතගුණ සලකන පින්කම සත්පුරුෂ දහමක් හැටියට දේශනා කොට වදාලා මේ නිවසේ ජීවත් වෙන පින්වන්ත දරුවෝ තුල ඒ සත්පුරුෂ ගුණ දහම් හොඳට ඇති කරගෙන අම්මට තාත්තට ආශිර්වාද කරනවා කෘතගුණ සලකනවා කියන උදාරතර චේතනාවෙනුයි මේ වටින පින්කම සිද්ධ කරන්නේ. පින්වතුනි, ලෝකේ පහළ වුණු ලෞතුරා බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, මහරහතන් වහන්සේලා, අනෙක් ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා උන්වහන්සේලාගේ ප්‍රසාදනීය භාවයට පත් වුණු උන්වහන්සේලාත් අත් නොහැර ඉටු කරපු ඊටාම වටිනා ධර්මයක් තමයි මව්පිය උපස්ථානය කියලා කියන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍ර දේශනාවේ දේශනා කළා යම් කෙනෙක් දෙමව්පියන් වෙනුවෙන් කළ ගුණ සලකනවද උපස්ථාන කරනවද ඒක උතුම් මංගල කාරණාවක් කියලා. ඒ වගේම දෙමාපිය උපස්ථානය යම් දරුවෙක් විසින් කරනවද ඒක හැම තැනම අභිවෘද්ධිය පිණිසම හේතු වෙන ධර්මයක් බවට පත් වෙනවා. යම් කෙනෙක් දෙමාපියන්ට උපස්ථාන කරනවද එතන සත්පුරුෂ ධර්මය පවතිනවා. ඒ වගේම යම් කෙනෙක් හැකියාව තියෙද්දිත් අම්මා තාත්තා වෙනුවෙන් යුතුයකම් වගකීම් වලින් බැහැර වෙනවා නම් ඒ අය පරිහානියේ දොරටු විවර කරගන්න අය කියලා පරාභව සූත්‍ර දේශනාවේ දේශනා කරලා තියෙනවා. හැකියාව තියෙද්දිත් දෙමාපියන් මග හරිනවා නම් ඒ අය වසලයෝ හැටියට බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. පින්වන්ත ඔබ වටිනා සත්පුරුෂ
ධර්ම තුල පිහිටලා අද දවසේ මේ මහානීය ආනිසංසදායක පින්කම අම්මා තාත්තා ඉදිරියේ තියාගෙන සිද්ධ කරනවා. පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව පාරමිතා ධර්ම පුරාගෙන එනකොට නොයෙක් ආත්ම භාවවල ඔබ හොඳට අහලා තියෙන ජාතක දේශනාවක් තමයි සාම ජාතකය. ඒ සාම ජාතකයේදී ඇස් නොපෙනෙන අම්මා තාත්තට උපස්ථාන කළා. ඒ වගේම තමයි මාතු පෝසක ජාතක දේශනාවේ ඒ අම්මා තාත්තා වෙනුවෙන් උපස්ථාන කළ ආකාරය සඳහන් වෙනවා. ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වුණාට පස්සෙත් අම්මා තාත්තා වෙනුවෙන් හොඳට යුතුයකම වගකීම අවවාදයට සීමා කරන්නේ නැතිව ආදර්ශයෙන්ම ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. ඔබ හොඳට දන්න කාරණාවක් මේ ලෝකයේ ඒ ධර්මතාවක් තියෙනවා. බුදුවන මහ බෝසතාණන් වහන්සේ නමක් මේ ලෝකෙට බිහි කරන ආදරණීය අම්මා දින 7ක කාලයක් තමයි ජීවත් වෙන්නේ. සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ මේ ලෝකෙට දායාද කෙරුව මහා මායා මව් දේවිය බෝසත් උපතින් දින 7ක් ගත වෙන තැන කලුරිය කළා. ඒ කලුරිය කරලා මරණයට පත් වෙලා තව්තිසා දෙව්ලොව මාතෘ දිව්‍ය රාජය වෙලා ප්‍රතිසන්දිය ලබනවා. බුද්ධත්වයට පත්වුණු බෝසතාණන් වහන්සේ තමන්ගේ ආදරණීය අම්මා හොයාගෙන යනවා. එදා තව්තිසා දෙව්ලොවට වැඩම කරපු බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍ය රාජය ප්‍රදාන කරගත්ත දෙව් බඹුන් වෙනුවෙන් මේ බුද්ධ දේශනාවේ තියෙන ගාම්භීර දහම් පරයාය අභිධර්ම පිටකය දේශනා කරලා මාතෘ දිව්‍ය රාජය ඇතුළු දෙව් බඹුන්ට මගඵල නිවනින් සැනසෙන්ට මාර්ගය හදලා දුන්නා. පින්වතුනි, සුද්ධෝදන මහරජුරුවෝ මරණ මංචකේ ඉන්න වෙලාවේ එතෙන්ට වැඩම කරපු බුදුරජාණන් වහන්සේ සුද්ධෝදන මහරජුරුව වෙනුවෙන් ජීවිතයේ යථාර්ථය වටහා ගන්න පුළුවන් වෙන විදිහේ මේ ලෝකේ යම් දෙයක් හටගත්තද ඒ හටගත්ත දේ හටගත්ත ෂණයේම ඉඳලා බිඳිලා යනවා. ඒ හටගත්ත දේ හටගත් ෂණයේම බිඳිලා යනවා නම් එතන පවතින්නේ අනිත්‍ය ධමයි. ඇතිවීම නැතිවීම නිසා හටගෙන බිඳෙන නිසා කාය චිත්ත පීඩාවට ලක් වෙන දුක්ඛ ලක්ෂණයයි හටගත් දේහි පවතින්නේ. ඒ හටගත් සියලු දේ මම මගේ කියලා අපි ග්‍රහණය කරගන්නට උත්සාහවත් වුණත් එතන පවතින්නේ මගේ නොවන අනාත්ම ස්වභාවයයි කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තුන් ලක්ෂණය ගෙනහැර දක්වමින් ධර්ම දේශනා කළා. එදා ඒ ධර්ම දේශනාව අවසාන වෙනකොට සුදොවුන් මහරජුරු රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා පිරිනිවනට යනවා.
බලන්න පින්වතුනි අම්මා තාත්තා වෙනුවෙන් කළ හැකි කළ යුතු උතුම්ම යුතුයකම බුදුරජාණන් වහන්සේ ඉටු කළා. බුද්ධත්වයට පත්වුණු ආත්ම භාවයේදී එක දවසක් බගුරට සුන්සුමාරගිර කියන නගරේ බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නය පිරිවරාගෙන පිණ්ඩපාතේ වැඩම කරනවා. එදා එක අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ඈත ඉඳලා අඬ අඬා දුවගෙන එනවා. අනේ පුතේ මෙච්චර කාලයක් අපෙන් ඈත් වෙලා කොහෙද හිටියේ කියලා. මහා සංඝරත්නය පුදුමයටපත් වෙනවා. බොහෝ දෙනෙක් දන්නවා බුදුරජාණන් වහන්සේගේ අම්මා මහා මායා දේවිය, බුදුරජාණන් වහන්සේගේ තාත්තා සුද්ධෝදන රජුරුවෝ. එහෙම තියෙද්දිත් ඇයි මේ මගේ පුතේ කියාගෙන දුවගෙන එන්නේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ දෙපළට ඇති තාක් ඒ විදිහට කියන්න දෙන්න. හිතේ තියෙන දුක නැති කරගන්න දෙන්න. මේ සාංශාරික පුරුද්දකුයි මේ අම්මයි තාත්තයි ආත්මවාර 500ක මගේ අම්මා තාත්තා වෙලා හිටියා. එදා මට පුතේ කියලා ඇමතුව පුරුද්දට තමයි අදත් මේ ජීවිතයේ මේ මා සොයාගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ දෙදෙනම පෙර ආත්ම භාව 500ක මගේ සුළු මව පියා වෙලා හිටියා. ආත්ම භාව 500ක මහා මව මහ පියා වෙලා හිටියා. ආත්ම වාර 500ක නැදි මයිලන් වෙලා හිටියා. එදා පුතේ කියලා ආමන්ත්‍රණය කළ පුරුද්දට තමයි අද මේ මා සොයාගෙන එන්නේ. හිතේ දුක තුනී වෙනකන් අවශ්‍ය දෙයක් කියන්ට ඉඩ දෙන්න කියලා මහා සංඝරත්නයට කියනවා. පින්වතුනි, ඒ වෙන කවුරුත් නෙවෙයි භාග්‍යවතුන් වහන්සේ බුදු වුණු ආත්ම භාවයේ ඔබ අහලා ඇති බුද්ධ ශාසනයේ හිටියා සම සීල, සම ශ්‍රද්ධා, සම ත්‍යාග, සම ප්‍රඥාවන්ගෙන් වැඩුණු සෙනෙහවන්ත අම්මා තාත්තා කෙනෙක් නකුල මාතා නකුල පිතා කියලා. ඒ දෙන්න තමයි බුදුරජාණන් වහන්සේගේ ඒ පසුපසින් පුතේ කියාගෙන දුවගෙන ආවේ. එදා ඒ පෙර ජාතියක අම්මටයි තාත්තටයි බුද්ධ ශාසනයේ පළවෙනි මාර්ග ඵලය සෝවාන් මාර්ගාධිගමයට පත්වෙන්ට බණ කියලා ඉඩකඩ අවස්ථාව සලසලා දුන්නා. පින්වන්ත ඔබ දන්නවා යම් කෙනෙක් සෝවාන් මගඵල නිවනට පත් වුණා කියලා කියන්නේ ඒ අයට සතර අපායේ දොරටු වැහිලා යනවා. ඒ වගේම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්ම සම්පූර්ණයෙන්ම නැති වෙනවා, ප්‍රහාණය වෙලා යනවා. ඒ ධර්මයේ සඳහන් වෙනවා තින්නම් සංයෝජනානම් පරික්ඛයා කියලා. ප්‍රථම මාර්ගාධිගමයට යම් කෙනෙක් පත් වුණා කියලා කියන්නේ මේ සංයෝජන ධර්ම අනවශේෂව ඉතිරි වෙන්නේ නැතිව ප්‍රහාණය වුණා කියන එකයි. ඒ වගේම තමයි පින්වතුනි ඒ සෝවාන් මගඵල නිවනට පත් වුණු කෙනා
නතේ භවං අට්ඨමං ආදියන්ති කියන ආකාරයට ජීවිතය උපරිම වශයෙන් ආත්ම භාව 7කට සීමා කර ගන්නවා. කිසිම මොහොතකදී ආත්ම භාව 8ක් දක්වා ගමන් කරන්නේ නැහැ. දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති බුදුරජාණන් වහන්සේ නමක් මොන විදිහටද තමන්ගේ අම්මා තාත්තා ජාති ජාති සංසාරේ අම්මා තාත්තා වුණු අයට කෘතගුණ සැලකුවේ උපස්ථාන කළේ කියලා. මහ බෝසතාණන් වහන්සේ මෙලොවට බිහි වෙලා දින 7ක් ගත වුණු තැන මහා මායා දේවිය කලුරිය කළාට පස්සේ බෝසතාණන් වහන්සේ හදා වඩා ගත්තේ මහා ප්‍රජාපති ගෝතමිය. බුද්ධ ශාසනයේ සඳහන් වෙනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ පළවෙනි රහත් තෙරණිය බවට පත්වෙන්න ප්‍රජාපති ගෝතමියට උදව් කළා. ඒ විතරක් නෙවෙයි ප්‍රජාපති ගෝතමිය පිරිනිවන් පෑවට පස්සේ භස්මාවශේෂ එකතු කරලා ධාතු චෛත්‍යයක් නිර්මාණය කළා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ විදිහටයි ආදර්ශයෙන්ම ලෝකයට පාඩම් කියලා දුන්නු තථාගත බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා වෙනුවෙන් පිළිපැද්දේ. අද මේ නිවසේ ජීවත් වෙන මේ පින්වන්ත දරුවන්ට බන්දුල කපිල බණ්ඩාර පුතාට ජයතිලක හේරත් පුතාට නිසාන්ති ධම්මිකා දියණිය ඇතුළු මේ දරුවන්ට සතුටු වෙන්න පුළුවන් අම්මා තාත්තා ඉදිරියේ තබාගෙන මේ ලෝකයේ තියෙන උතුම් දානය ධර්ම දානය ඒ අම්මා තාත්තා වෙනුවෙන් කළ ගුණ සැලකීමක් හැටියට ලබලා දුන්නා කියලා. පින්වතුනි අද ගොඩාක් දෙනෙක් අම්මගේ තාත්තගේ ගුණ සිහි කරන්නේ කළ ගුණ සලකන්නේ ජීවත්ව ඉන්නකොට නෙවෙයි අම්මා තාත්තා මරණයට පත් වුණාට පස්සේ. යම් කෙනෙක් තමන්ගේ අම්මා තාත්තට යුතුයකම් ඉටු කරනවා නම් එය සිදු කළ යුතු වෙන්නේ ජීවත්ව කටයුතු කරන කාලය තුල. ජීවත්ව ඉන්නකොට දෙමාපියන් වෙනුවෙන් පිළිපදිනවා නම් ඒක තමයි නියම කෘතගුණ සැලකීම හැටියට බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ. අම්මට තාත්තට සලකනවා කියන්නේ උපස්ථාන කරනවා කියලා කියන්නේ කන්න දෙන එකවත් අඳින්න දෙන එකවත් හිසට සෙවණක් දෙන එකවත් ලෙඩට බෙහෙත් ටික දෙන එකවත් කියන මේ කාරණා ටික නෙවෙයි. ඒක හැම දරුවෙක්ම තේරුම් ගන්න ඕනේ. මිනිස්සුන්ගේ ජීවත් වීමේ මූලික අවශ්‍යතා ටික අම්මට තාත්තට අවශ්‍යයි. හැබැයි අම්මට තාත්තට කළ ගුණ සලකනවා නම් පිහිට වෙනවා නම් අත්වැලක් වෙනවා නම් අපි කරන්න ඕනේ ඒ අම්මට තාත්තට සිල්වත් වෙන්න උපකාරී කරන එක. සිල් රකින්න කැමති අම්මා තාත්තා කෙනෙක් ඉන්නවා නම් ඒ සීලයට අපි උපකාරී කරන්න ඕනේ. බණ අහන්ට අම්මට තාත්තට උපකාර කරන්න ඕනේ. භාවනා කරන්ට
අම්මට තාත්තට උපකාර කරන්න ඕනේ. ඒ වගේම දානයක් දෙන්න උවමනා නම් ඒට උදව් කරන්න ඕනේ. ඒකෙන් කියන්නේ පින්වතුනි දාන සීල භාවනා ආදී මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් වල යෙදිලා සීල සමාධි ප්‍රඥා ධර්මවල පිහිටලා මේ දුක් සහගත වුණු සංසාරෙන් එතෙර වෙන්න කුසල් දහම් තුල හොඳට පිහිටලා සංසාර බැමි ලෙහා ගන්න දෙමව්පියන්ට උදව් කරනවා නම් අන්න ඒක තමයි නියම කළගුණ සැලකීම වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කලේ සසරින් එතෙර වෙන්න අම්මට තාත්තට උදව් කළ එකයි. පින්වතුනි ධර්ම දේශනාවත් නිවන් දොරටුවක්. ඔබ අද මේ අම්මා තාත්තා වෙනුවෙන් සසර බැමි ලෙහා ගන්නට උපකාරී වෙන ඒ උතුම් ධර්ම දානමය පින්කම අම්මා තාත්තා වෙනුවෙන් ලබලා දෙනවා. අද ඔබට සතුටු වෙන්න පුළුවන්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි අම්මට තාත්තට ඊටාම ඉහලින් කළගුණ සලකනවා. හැබැයි ඒ කළගුණ සැලකුවත් කවමදාකවත් අම්මා තාත්තා වෙනුවෙන් කරන ඒ කළගුණ සලකලා අපිට අවසන් කරන්න ලැබෙන්නේ නැහැ. ධර්මයේ සඳහන් වෙනවා ඔබ හොඳට අහලා තියෙන ධර්ම දේශනා පාඨයක්. වින්නාහම් භික්කවේන සුප්පතිකාරං වදාමි කතමේ සන්දුන්නං මා තුච්ච පිතුච්ච. මේ ලෝකෙ දෙන්නෙක් ඉන්නවා කළගුණ සලකලා කවමදාකවත් අවසන් කරන්න බැරි. ඒ තමයි මා තුච්ච පිතුච්ච ආදරණීය අම්මා ආදරණීය තාත්තා. දෙවුර මත තියාගෙන අවුරුදු 100ක් ඒ දෙවුරෙන් බස්සන්නේ නැතිව අම්මා තාත්තට කළගුණ සැලකුවත් කවදාකවත් කෘතගුණ සලකලා අවසන් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ තරම්ම ඒ පින්වන්ත දෙපළගෙන් අපට සිදු වුණු මෙහෙවර මෙතෙකයි කියලා සීමා කරන්න පුළුවන් කමක් නැහැ. අද මේ දරුවෝ ඒ දෙමව්පියන් වෙනුවෙන් උත්තුංග විදියට කළගුණ සලකන පින්කමයි මේ සිද්ධ කරන්නේ. අම්මා කියන තනතුර ලබන්න තාත්තා කියන තනතුර ලබන්ට ඒ පින්වන්ත දෙපළටත් සුවිශේෂී සුදුසුකමක් තියෙන්න ඕනේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එය දේශනා කරනවා පින්වතුනි බ්‍රහ්මාති මාතා පිතරෝ කියලා. අම්මා තාත්තා කියන පදවියට තියෙන වටිනාම සුදුසුකම. ඒ සුදුසුකම තමයි මහා බ්‍රහ්මයා ළඟ තියෙන උත්තුංග ගුණාංග 4ක් අපේ අම්මයි තාත්තයි ළඟ තියෙනවා. පින්වතුනි ඒ උතුම් අංග 4 මෙත් කරුණා මුදිතා උපේක්ඛා කියන මෙන්න මේ ධර්ම 4 මේ ලෝකේ වෙනත් කෙනෙකුගෙනුත් අපට මේ මෙත් කරුණා මුදිතා උපේක්ඛා ගුණ දැනෙන්න පුළුවන්. හැබැයි ඒ අතරේ ව්‍යාජ බවක් තියෙන්න පුළුවන්. ව්‍යාජ මෙත්තාව, ව්‍යාජ කරුණාව, ව්‍යාජ මුදිතාව, ව්‍යාජ උපේක්ඛාව
ලෝකයේ අනෙක් අයගෙන් ලැබෙන සිව්බඹ විහරණ තුළ දකින්න පුළුවන්. හැබැයි අපේ අම්මා අපේ තාත්තා මෙන්න මේ සිව්බඹ විහරණ අපට දුන්නේ හදවතින්මයි. අන්න ඒ හදවත තුළ නැගෙන මෙත් කරුණා මුදිතා උපේක්ඛා කියන ගුණ දරන නිසා තමයි අපි අම්මා කියලා කියන්නේ. තාත්තා කියලා කියන්නේ. පින්වතුනි, ධර්මානුශාසනාවට අපි මාතෘකා කළේ ජාතක පාළියේ එන 411 වැනි ජාතකය කච්චානි ජාතකයේ ඇතුළත් වෙන දේශනා පාඨයක්. බුදුරජාණන් වහන්සේ මේ අම්ම කෙනෙකුගේ තාත්තා කෙනෙකුගේ ඒ හද సంతානයේ නැගෙන මෛත්‍රී ගුණය විදහා දක්වමිනුයි මේ කච්චානි ජාතකය දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පෙර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටිය දවසක ඒ කිට්ටුව හිටියා එක්තරා තරුණයෙක්. අම්මයි තාත්තයි එකම පුතයි. තාත්තා අභාවයට පත් වුණා. මේ පුතා දේවත්වයෙන් අම්මට සැලකුවා. අම්මගේ බහටම මේ පුතා ස්වාමි දියණියක් තමන්ගේ ගෙදරට අරගෙන ආවා. පුතා හොඳට අම්මට සලකනවා. පින්වතුනි, මේ ස්වාමි දියණිය ගෙදරට පුතා එක් කරගෙන ආව ලේලිය හරීම කෛරාටික කෙනෙක්. හැබැයි ඒ බව පෙන්නුවේ නැහැ. දැන් බලන්නකො අපි ජීවත් වෙන සමාජෙත් අභ්‍යන්තරයේ බොහෝ නපුරු දුර්ජන ගුණාංග තියාගෙන බාහිරට ලස්සනට ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග තියෙන විදිහට ජීවත් වෙන අය ඉන්නවා. එදා මෙන්න මේ පුතා කැඳවගෙන ආව ඒ ලේලිය හරීම ව්‍යාජ කෙනෙක්, බොරුවෙන් ජීවත් වෙනවා. හැබැයි ඇත්ත විදිහට එළියට පේන විදිහට කටයුතු කරනවා. පින්වතුනි, පුතා නිරන්තරයෙන් අම්මා වෙනුවෙන් උපස්ථාන කරනවා. මේක දැක්ක ලේලියත් ඒ විදිහටම උපස්ථාන කරනවා. ටික කාලයක් යනකොට මේ ස්වාමි පුත්‍රයාගේ පුතාගේ හිතේ සිතුවිල්ලක් ඇති වෙනවා. මගේ ස්වාමි දියණිය අම්මට හොඳට සලකනවා. ඒ නිසා මින් මතුවට මම අම්මා වෙනුවෙන් කළ යුතු සියලු දේවල් මගේ බිරිඳ වෙත පවරනවා. බිරිඳට ඒ සියල්ල අම්මා වෙනුවෙන් දෙන දේවල් දෙනවා. ඇය මම වගේම මගේ අම්මව බලා ගන්නවා කියලා. ඒකෙන් ස්වාමි දියණිය හිතනවා දැන් පුතාට අම්මා එපා වෙලයි තියෙන්නේ. මේක මට හොඳ අවස්ථාවක්. මම අම්මා නිවසින් එළවන වැඩපිළිවෙල යොදනවා කියලා. ඇය නොයේක් ආකාරයේ උපක්‍රම යෙදුවා. ඒ උපක්‍රම යොදලා පුතා නැති වෙන වෙලාවට අම්මට දෙන කෑම එකට ලුණු වැඩිපුර දානවා. අනේ දුවේ ලුණු වැඩි කියනකොට ඒ කෑම එකට වතුර දානවා. එතකොට කන්න බැරුව යනවා. නාන්න උණු වතුර උණු කරලා දෙනවා. ඊටාම තද රස්නේ වතුර අම්මගේ ඇඟට වක් කරනවා.
අනේ දුවේ සීතලයි කියනකොට අනේ දුවේ රස්නෙයි කියලා කියනකොට ඊටාම තද සීතල වතුර අරගෙන අම්මගේ ඇඟේ වක් කරනවා. මේ විදිහට අම්මට ආහාරයට ගන්න බැරි වෙන විදිහේ උණුසුම් ආහාර දෙනවා. ලුණු වැඩි ආහාර දෙනවා. අම්මයට මොකක් හරි කියනකොට අර ලේලිය කියන විදිහට වැඩ කරන්නේ කොහොමද? මේකේ ඉවරයක් නෑනේ කියලා අම්මට බැන වදිනවා. ඒ විතරක් නෙවෙයි අසල්වාසි මිනිස්සුන්ටත් ඇහෙන විදිහට නොයේක් විදිහට දෝෂාරෝපණය කරනවා. මේ වැඩවල නම් කවදාවත් ඉවරයක් වෙන්නේ නෑ කියලා. ඔය අතරතුරේ බිරිඳ තැන් තැන්වල කෙල ගහනවා. මුත්‍රා කරනවා. බොහොම අපිරිසිදු කරලා පුතාගේ කනේ තියෙනවා මේ සියල්ල සිදු කළේ අම්මයි. දැන් නම් අම්මා ගෙදර තියාගන්න බෑ. අම්මා හෝ මම හෝ දෙදෙනාගෙන් කෙනෙක් ඔබ තෝරාගත යුතුයි කියලා පුතාට කියනවා. පුතා දේවත්වයෙන් අම්මට සැලකුවේ. ඒ නිසා පුතා කියනවා භාර්යාවෙනි ඔබ තාම තරුණයි. මගේ අම්මා වයෝ වෘද්ධයි. අම්මා නිවසින් බැහැර කළොත් එලවල දැම්මොත් අම්මට ජීවත් වෙන්න විදිහක් නැහැ. ඔබ තරුණයි. ඔබට තනිවම හරි ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ නිවසින් යනවා නම් මම සතුටුයි කියලා ස්වාමි දියණියට කියනවා. ඇය බය වෙනවා. මේ වගේ පිළිතුරක් බලාපොරොත්තු වුණේ නැහැ. මම ස්වාමියා නැතුව ජීවත් වුණොත් වැන්දබු වෙනවා. ඒ නිසා එසේ නොකර නැවතත් මම නැන්දම්මත් එක්ක හොඳින් ඉන්නවා කියලා හොඳින් කටයුතු කරනවා. හැබැයි පුතා බුදුරජාණන් වහන්සේ හමුවට යනවා. ගියපුවම බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත් තරුණය දැන් කොහොමද ඔබේ අම්මගේ උපස්ථාන කටයුතු? අනේ බුදුහාමුදුරුවනේ මගේ බිරිඳ බොහොම වංචනික විදියට නරක දුර්ජන අදහස් ඇතිව අම්මා නිවසින් පන්නන්න කටයුතු කරනවා. හැබැයි මම ඒ බිරිඳගේ බහට අවනත වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තරුණය මේ ජීවිතයේ ඔබ ඔබේ බිරිඳගේ අදහස ප්‍රතික්ෂේප කළාට පෙර ජීවිතයක ඔබ ඔබේ බිරිඳගේ බහට එකඟ වෙලා අම්මා ඔබේ නිවසින් පිටමං කළා. අන්න ඒ නිමිති කරගෙන තමයි මේ කච්චානී කියන ජාතක දේශනාව තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. පෙර මේ විදියෙම සිදුවීමක් වෙලා බිරිඳගේ බහට මේ පුතා අම්මව නිවසින් බැහැර කරනවා. පින්වතුනි එදා මේ අම්මා සරණක් නැතිව ගෙයින් ගෙට ගිහිල්ලා දුකසේ වහල් වැඩ කරලා ජීවත් වෙනවා. ඒ අතරෙදී එදා ඒ පුතාට දාව ලේලියට දරුවෙක් උපදිනවා. ලේලිය හැම තැනම කියනවා අම්මා කාලකන්නි කෙනෙක්. අම්මා ගෙදර ඉන්නකන් දරුවෙක් ලැබුණේ නැහැ. කිසි දියුණුවක් තිබුණේ නැහැ. ගෙදරින් ගිය ගමම්ම අපට දරු සම්පත්තිය ලැබුණා. අපේ ජීවිත වෙනදට වඩා වෙනස් වුණා කියලා ලේලිය හැමතැනම කියනවා. බලන්න පින්වතුනි සංවේදී අම්මා කෙනෙකුට මේ වගේ දෙයක් අහන්ට ලැබෙනකොට ලොකු කනගාටුවක් ඇති වෙනවා. අනේ අර නිවසින් බැහැර කරපු අම්මට මේ අහන්ට ලැබුණා. ඒ අම්මා කනගාටුවට පත් වෙනවා. දැන් නම් මේ ලෝකයේ ධර්මය මරණයට පත් වෙලායි තියෙන්නේ.
ඒ ධර්මය කියලා කියන්නේ මව්පිය උපස්ථාන ධර්මය. වැඩිහිටියන්ට සලකන ධර්මය කාය වාග් මනෝ කියන මේ සුචරිත ධර්මය ලෝකෙන් බැහැර වෙලයි තියෙන්නේ. ඒ නිසානේ මේ අම්මා ගෙදරින් එලෙව්වට පස්සේ මේ විදිහේ දරුවන්ට හරි ගියා කියන මේ සිතුවිල්ල මේ අයගේ හිත තුළ ඇති වුණේ කියලා අම්මා ලොකු සංවේගයකට පත් වෙනවා. පින්වතුනි මේ අසරණ වෙච්ච අම්මා දැන් ධර්මය මරණයට පත් වෙලයි තියෙන්නේ. ඒ මල ධර්මයට සත්පුරුෂ ධර්මය, කළගුණ සලකන ධර්මය, යහගුණ දියුණු වෙන ධර්මය, මව්පිය උපස්ථාන ධර්මය ලෝකෙන් ගිලිහිලා ගිහිල්ලා ඒ නිසා ඒ මරුණු ධර්මයට මතක දානයක් දෙනවා කියලා අම්මා පිටි කරපු තල ටිකක් අරගෙන හාල් ටිකකුත් අරගෙන යනවා අමුසොහොනකට. අමුසොහොනකට ගිහිල්ලා අමුසොහොනක් කියන්නේ මිනි ගෙනල්ලා නිකම්ම මේ කනත්තේ විසි කරනවා. අන්න ඒ කනත්තේ විසි කරලා තිබුණු මලමිනීවල ඒ මස් සත්තු කාලා හිස් කබල් තිබුණ තැන්තැන්වල හිස් කබල් 3ක් ලිපක් විදියට හදලා තවත් හිස් කබලක තලපිටි හාල් දාලා බතක් උයන්න සූදානම් කරනවා. ඒ බත උයන්න සූදානම් කරලා දැන් ඔබ හිතන්න අසරණ වෙච්ච අම්මා අමුසොහොනට වෙලා ලිග්ගල් 3 තමයි මිනියොලු 3. ලිපේ තියෙන මුට්ටිය තමයි තවත් හිස් කබලක්. එහි තලපිටි හාල් දාලා මේ අම්මා අසල තියෙන ගඟකට ගිහිල්ලා පිරිසිදු වෙනවා. පිරිසිදු වෙලා ඇවිල්ලා කොණ්ඩේ කඩාගෙන අර මල ධර්මය නැති වුණු ධර්මය වෙනුවෙන් මතක බතක් දෙන්න දානේ හදනවා. එදා සක්දෙව් රජ්ජුරුවෝ මේක බලාගෙන හිටියා. මේ අම්මා වැරදි සිතුවිල්ලක පැටලිලා ඒ තමයි ධර්මය මරණයට පත් වුණා. දැන් අපි අද හිතන දෙයක්නේ පින්වතුනි ධර්මය වෙනසෙනවා කියලා. ධර්මය වෙනසෙන්නේ නැහැ පින්වතුනි. අපි තුල අධර්ම කරුණු ඉස්මතු වෙලා ධර්මය යටපත් වෙනවා. සක්දෙව් රජ්ජුරුව ඇවිල්ලා අහනවා අම්මා ඔබ මේ විදිහට සුදු වස්ත්‍රයක් ඇඳගෙන පිරිසිදු වෙලා කෙස් කලඹ කඩාගෙන මේ විදිහේ මිනියොලු 3ක් මත මිනියොලුවක් තියලා තලපිටි මිශ්‍ර මේ බතක් හදන්නේ කාට දෙන්නද කියලා. ඒ වෙලාවේ කියනවා මේ ලෝකේ දෙමාපිය උපස්ථාන ධර්මය, කළගුණ සලකන ධර්මය, ත්‍රිවිධ සුචරිතය මෙරිලා තියෙන්නේ. ඒ මෙරුණු ධර්මයට මම මතක දානයක් දෙන්නයි හදන්නේ කියලා. සක්දෙව් රජ්ජුරුව ආවේ බ්‍රාහ්මණ වෙස්යකින් කියනවා අම්මා කවදාකවත් එහෙම වෙන්නේ නැහැ. ධර්මය පිරිහෙන්නේ නැහැ. ධර්මය තුල ජීවත් වෙන අයයි පිරිහෙන්නේ. අධර්ම කරුණු ඉස්මතු වෙලයි පිරිහෙන්නේ. ඒ නිසා ඔබේ හිතේ තියෙන මේ දුක මට තේරෙනවා. ඔබ වෙනුවෙන් අනුකම්පාවෙන් මම ආවේ වෙන කවුරුවත් නෙවෙයි. මම සක්දෙව් රජ්ජුරුව. අම්මගේ හිතේ තියෙන දුක මට තේරෙනවා. අම්මේ ඔබ නිවසින් ඇදලා දාපු තලලා පෙළලා නිවසින් බැහැර කරපු ඔබේ පුතයි ඔබේ දියණියයි ඒ අලුත ලැබුණු මුණුපුරයි කියන මෙන්න මේ 3 දෙනාම මගේ බලයෙන් මම අලු කරලා දාන්නද කියලා අම්මගෙන් අහනවා. අම්මා හඬා වැළපෙනවා. කියනවා අනේ සක්දෙවුඳුනි කවමදාකවත් ඒ වැඩේ නම් කරන්න බෑ.
මම මෙලොවට බිහි කරපු පුතත් මගේ ලේලියත් මගේ මුණුබුරත් ඒ විදිහට මරණයට පත් කරන්ට දෙන්න බෑ. බලන්න අපි මොන දේ කළත් ගෙදරින් එලෙව්වත් ගැහුවත් බැන්නත් අම්මා තාත්තා හදවතේ නැගුණු මෛත්‍රී සිතුවිල්ලෙන් අපි වෙනුවෙන් ක්‍රියා කරන හැටි. ඒ වගේම තමයි පින්වතුනි අම්මා තාත්තා කවදාවත් අපිට ද්වේෂ කරන්නේ නැහැ. නිරන්තරයෙන් අපි වෙනුවෙන් මෛත්‍රී සිතුවිල්ලෙන් අම්මා තාත්තා කටයුතු කරනවා. ඒ වගේම තමයි අපි දුකටපත් වෙනකොට අම්මගේ තාත්තගේ හදසන්තානෙ උණු වෙනවා. දුකේදී හද කම්පා වෙන ස්වභාවය හදවතින්ම තිබුණේ අම්මා තාත්තා ගාව. ඒ ගුණයට කියනවා කරුණා කියලා. තව පැත්තකින් පින්වතුනි අපේ ජීවිතයේ අම්මට තාත්තට කණ්ඩ නැතත් අපි කාලා ඇඳලා සමාජයේ සැනසille සුවයේ සම්පත් විඳිමින් ඉන්නකොට අම්මා තාත්තා ඒ දිහා බලලා අනේ අපේ දරුවෝ වැජඹෙනවා කියලා සතුටු වෙනවා. අම්මා තාත්තා දුක් විඳමින් අපේ සතුට දැකලා සතුටු වෙනවා නම් ඒකට කියනවා පින්වතුනි මුදිතා ගුණය කියලා. අපේ ජීවිතේ ස්වාධීනව කටයුතු කරන්න අපට ඉඩකඩ දීලා අම්මයි තාත්තයි විතක මධ්‍යස්තව කටයුතු කරනවා. ඒකට කියනවා උපේක්ඛා කියලා. අම්මා කියන වචනේ තාත්තා කියන වචනයේ තියෙන සුදුසුකම තමයි මෙත් කරුණා මුදිතා උපේක්ඛා කියන මේ සිව්බඹ විහරණ. අව්‍යාජව අපට දීලා අපිව රවට්ටන්නේ නැතිව අපට නිරන්තරයෙන්ම මෛත්‍රියෙන් කරුණාවෙන් මුදිතාවෙන් උපේක්ඛාවෙන් කටයුතු කරලා මේ ලෝකයේ තුල යහතින් ජීවත් වෙන්න ඒ මඟ පෙන්වලා දුන්නේ ආදරණීය අම්මා ආදරණීය තාත්තා. ඒ අම්මා තාත්තා සිහිපත් කරගෙනයි අද මේ ධර්මානුශාසනාව මේ පින්වතුන්ගේ නිවසේදී පවත්වන්නට යෙදුනේ. හේරත් බණ්ඩා පියාණන් ඉහළ කෝංවැව තුඹුල්ලේගම මහව පදිංචි හේරත් බණ්ඩා පියාණන් කුසුමාවතී මෑණියන් පෙරටු කොටගෙන කෘතගුණ සලකනවා කියන අරමුණින් බන්දුල කපිල බණ්ඩාර පුතත් ජයතිලක හේරත් පුතත් නිසාන්ති ධම්මිකා දියණිය කියන මේ දූ දරුවන් එකතු වෙලා මේ සත්පුරුෂ කෘතගුණ සලකන පින්කම සිද්ධ කළා. අම්මා තාත්තා වෙනුවෙන් පින් රැස් කරගන්න අනෙක් අයට ධර්ම ශ්‍රවණය කරන්ට උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කළා. මේ වටිනා පින්කම සිද්ධ කරලා රැස් කරගත් උතුම් කුසල දහම් ලෝකයත් බුද්ධ ශාසනයත් පින්වත් ඔබ අප හැමදෙනාමත් සුරකින පින් කැමැති සියලු දෙවියන්ට සතුටින් අනුමෝදන් කරනවා. දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. දේවාශිර්වාදය ඔබට ලැබේවා. දේවානුභාවයෙන් බුද්ධ ශාසනයත් ඔබ අප හැමදෙනාමත් සුරක්ෂිත වේවා. පින් අනුමෝදන් වුණු දෙවියෝ අමා මහ නිවනින් සැනසේවා කියලා දෙවියන්ට පින් දෙනවා. අභාවයට පත්වුණු හේරත් බණ්ඩා පියාණන්ගේ මව සහ පියාණන්ට පින් අනුමෝදන් කරනවා. කුසුමා ජයසිංහ මෑණියගේ මව සහ පියාණන්ට පින් අනුමෝදන් කරනවා. ඒ මිය පරලොව ගිය මව්පියන් ඇතුළු වැඩමවා වැඩ සිටින පූජනීය මහා සංඝරත්නය නමින් අපවත් වී වදාළ සියලු මහා සංඝරත්නයටත් පූජනීය මහා සංඝරත්නයේ නමින් අභාවයට පත්වුණු මව් දෙමව්පියන් ඇතුළු ඔබ සියලු දෙනාගේම නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා නිවනින් සැනසේවා කියලා ඥාතීන්ට පින් දෙනවා. වැඩමවා වැඩ සිටින කුඩා ගල්ගමුව පුරාණ රාජමහා විහාරස්ථානයේ
විහාරාධිපති ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු වැඩමවා වැඩ සිටින පින්වත් මහා සංඝරත්නයට සෙත් ප්‍රාර්ථනා කරනවා. ධර්ම දේශනාව සිද්ධ කරන ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේට එච්.එම්. හේරත් බණ්ඩා පියාණන්ටත් ජේ.එම්. කුසුමාවතී මෑණියන්ටත් එච්.එම්. බන්දුල කපිල බණ්ඩාර පුතණුවන් එච්.එම්. ජයතිලක හේරත් පුතණුවන් හා ලේලිය එච්.එම්. නිසාන්ති ධම්මිකා දියණිය හා බෑණනුවන් කියන මේ සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා. මුණුබුරු මිනිබිරියන් සහෝදර සහෝදරියන් පවුල්වල සියලුම ඥාතීන් පින්කමට සහ සම්බන්ධ වුණු සියලු දෙනා අසල්වාසී රටවාසී ලෝකවාසී සියලු දෙනාම සිහිපත් කරලා පින් දෙනවා. සිදු කරගත් උතුම් පින්කම හැම දෙනාටම මේ දුක් සහගත වුණු සංසාර ගමන කෙලවර කරමින් ලබන ලෝතුරා අග්‍රාමෘත අමා මහ නිවන් සුවයෙන් සැනසුම පිණිසම වේවා. පින්වත් හැම දෙනාගේම සිත් සතන් වල පවතින සියලු යහපත් අරමුණු ප්‍රාර්ථනා බලාපොරොත්තු සිතූසේ පැතූසේ සඵල වේවා කියලා පින් දෙනවා ආශිර්වාද කරනවා. හැම දිනාටම තුනුරුවන් පිහිටයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදාති.